හොඳයි ආයුබෝවන්. හොඳයි අපි මූල්‍ය කළමනාකරණය කියන පාඩමේ පුතාලට දැන් සෑහෙන කොටස් ප්‍රමාණයක් ඉවර කරලා තියෙන්නේ. අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ ඕලන්ට ලබාලා දීලා තියෙන මෙන්න මේ නිබන්ධනයේ මේ මූල්‍ය වෙළඳපළ මේ ඇතුළු කොටස් කීපයක් තියෙන නිබන්ධනයේ මේකෙත් දැන් පහුගිය වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා දරුවනේ මේ ලංකාවේ මූල්‍ය වෙළඳපළ කොහොමද වර්ග කරලා තියෙන්නේ කියන කාරණේ සහ මූල්‍ය ව්‍යුහය පිළිබඳව අපි පහුගිය වීඩියෝ කීපෙදී සාකච්ඡා කළා. එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ මේ කොටස් වෙළඳපළ සහ ඒ ආශ්‍රිත කටයුතු කියන කොටස පිටුවංක 6 ඉඳලා. හොඳයි අපි කොටස් වෙළඳපළ පිළිබඳව දල වශයෙන් කරුණු කාරණා කීපයක් අපි දැන කියා ගමුකෝ. දැන් කොටස් වෙළඳපළ කියන එකෙන් අදහස් වෙන්නේ දැන් ලංකාවේ තියෙන සමාගම් වල මිලකල සමාගම් තියෙනවා. මිලකල සමාගම් කියන්නේ මොනවද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් ඇති. දැන් පොදු සමාගමක් කිව්වහම හරි පොදු සමාගම් කොටස් දෙකකට ප්‍රධාන වශයෙන්ම බෙදෙනවා මිලකල සමාගම් සහ මිල නොකල සමාගම් කියලා. මිලකල සමාගම් සහ මිල නොකල සමාගම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. මිලකල සමාගමක් කියන එකෙන් අදහස් වෙන්නේ මේ කියන්නේ යම්කිසි පොදු සමාගමක් කොටස් වෙළඳපොලේ රෙජිස්ටර් වුණොත් ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න අවසර ගනිමින් ඒ සමාගමට අපි කියනවා මිලකල සමාගමක් කියලා. ඔබ දන්නවා මිලකල සමාගමක් අඳුර ගන්න පුළුවන් සීස පදෙත් එක්ක අපි තුන් සීමා සහිත තාසන් පොදු සමාගම. මෙන්න මෙහෙම තමයි ඒගොල්ලෝ නම පාවිච්චි කරන්නේ. මේ පොදු කියන විශේෂණ පදේ ඒගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරනවා. මිල නොකල සමාගමක් එහෙම විශේෂණ පදයක් පාවිච්චි කරන්නේ. එයා නම පාවිච්චි කරන්නේ සීමා සහිත තාසන් සමාගම. ඔච්චරයි. පොදු කියන විශේෂණ පදේ පාවිච්චි කරන්න බෑ. ඒතර කොටස් වෙළඳපොලේ ලියාපදිංචි නොවුනොත් එයාට බෑ ප්‍රසිද්ධියේ කොටස් ණය කර නිකුත් කරන්න. අපි ඔය කොටස් වෙළඳපොල කියලා කිව්වට මේකේ නම සීමා සහිත ව්‍යාපාර වස්තු අපකාර සමාගම මේකේ නම හරි ඔකට කොටස් වෙළඳපොල කියලා තමයි කියන්නේ. ව්‍යාපාර වස්තු මේක ඇවිල්ලා අපේන් සීමිත සමාගමක්. මේ සමාගම දාලා තින්නේ තරවුකාර සමාගම් කීපයක් එකතු වෙලා. හරි. ඒ කියන්නේ මේකේ ඉන්නවා සමාජික දැන් මේ කියන්නේ මේ කොටස් වෙළඳපොලේ ඉන්නවා තරවුකරුවෝ ළමයි. කොටස් වෙළඳපොල තරවුකරුවෝ කොටස් දෙකකට බෙදෙනවා. මේක ඕනේ නැහැ ඔයාලා විභාගෙට. සමාජික තරවුකාර ආයතන ඉන්නවා. වෙළඳ තරවුකාර ආයතන ඉන්නවා. ඒවා කාලින් කාලට ඉතින් වෙනස් වෙනවා ඉතින්. වෙළඳ තරවුකාර ආයතන නම් සමාජික තරවුකාර ආයතන කියලා කියන්නේ කොටස් වෙළඳපොල නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන ප්‍රාග්ධනයේ දාලා තියෙන සමාගම් තමයි සමාජික තරවුකාර සමාගම් කියලා කියන්නේ. මෙයාලට තමයි කොටස් වෙළඳපොලේ අයිතිය තියෙන්නේ. වෙළඳ තරවුකරුවෝ කියලා කියන්නේ මේකට ඇවිල්ලා වෙළඳාම් කරන්න, ඒ කියන්නේ කොටස් මිලදී ගන්න විකුණන්න අවසර තියෙන තරවුකාර ආයතන. කොටස් වෙළඳපොලේ කිසිම ගණදුරුවක් මේ තරවුකරුවෝ නැතුව කරන්න බෑ. ඒ කියන්නේ කාට හරි කොටස් විකුණන්න ඕන නම් එයා තරවුකාරයෝ හරහා තමයි විකුණන්න ඕනේ. කාට හරි කොටස් මිලදී ගන්න ඕන නම් ඒත් එයා තරවුකාරයෝ හරහා තමයි මිලදී ගන්න ඕනේ. කාටවත් තරවුකරුවන්ගෙන් පිට. හරි තරවුකරුවන්ගෙන් පිට ඒවා මිලදී ගන්න විකුණන්න ඒවා කරන්න අවස්ථාවක් නැහැ. එහෙම තමයි ඒවේ තියෙන තත්ත්වය. හරි. එතකොට මේ කොටස් වෙළඳපොල කියන ඒ කියන්නේ සීමා සහිත ව්‍යාපාර වස්තු අපකාර සමාගම මේ අධීක්ෂණය කරනවා ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව කියලා රාජ්‍ය ආයතනයක් තියෙනවා. ඒ ආයතන විසින් ඒවා ඔක්කොම අධීක්ෂණය කරනවා. ඒතර දැන් සමාගමක් කොටස් නිකුත් කරනවා හෝ යම්කිසි පුද්ගලයෙක්ට කොටස් මිලදී ගන්න ඕන නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ තරවුකාර සමාගමක උපකාරී ආධාරය ගන්න එක. හරි? ඒ උපකාර ආධාර අරගෙන තමයි ඒගොල්ලෝ කොටස් නිකුත් කරන්න හෝ මිලදී ගන්න. යම්කිසි පුද්ගලයෙක් කොටස් මිලදී ගන්නවා නම් ඒ තරවුකාර සමාගමක් කරා එයා වෙනම ගිණුමක් විවෘත කරගන්න ඕනේ. ඒ ගිණුම් තියාගෙන ඉන්න තැනට අපි කියනවා CDS එක. එහෙම නැත්නම් ඒකට කියනවා පුතා මධ්‍යම තැම්පතු ක්‍රමය කියලා. ඒ මධ්‍යම තැම්පතු ක්‍රමයේ ඇතුලේ අනිවාර්යයෙන්ම ගිණුමක් විවෘත කරලා තියාගන්න ඕනේ. හරි ඒ ගිණුමට බැරක තමයි මේ කොටස් ටික දාන්නේ. ඉතින් දැන් රටක කොටස් වෙළඳපොලක් දැන් කොටස් වෙළඳපොලේ තියෙනවා දරුවනේ ප්‍රභේද දෙකක්. කොටස් වෙළඳපොලේ තියෙනවා
ප්‍රභේද දෙක. මොකක්ද මේ ප්‍රභේද දෙක? ඒ ප්‍රභේද දෙක තමයි එකක් තමයි ප්‍රාථමික කොටස් වෙළඳපළ තියෙනවා. ප්‍රාථමික කොටස් වෙළඳපළ. අනිත් එක තමයි ද්විතීක කොටස් වෙළඳපළ තියෙනවා. ද්විතීක කොටස් වෙළඳපළ. ඔයාලට මතක ඇති අපි කතා කරා අර භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් උත් ප්‍රාථමික වෙළඳපළයි ද්විතීක වෙළඳපළයි කියලා දෙකක් තියෙනවා. යම් දෙයක් පළවෙනි වතාවට විකුණන නැත්නම් යම් දෙයක් පළවෙනි වතාවට මිලදී ගන්න වෙළඳපළ තමයි ප්‍රාථමික කොටස් වෙළඳපළ කියලා කියන්නේ. හරි? ඒක ආපහු දෙවෙනි තුන්වෙනි වතාවට අල වෙනවා නම් ඒකට අපි කියනවා ද්විතීක වෙළඳපළක් කියලා තමයි ඒකට කියන්නේ. ඒතර ප්‍රාථමික කොටස් වෙළඳපළ කියන එකේ අර්ථය පුතා දැන් යම්කිසි සමාගමක් තියෙනවා යම්කිසි සමාගමක් තියෙන ඒ සමාගම කොටස් නිකුත් කරනවා. කොටස් නිකුත් කරනකොට ජනතාව ඇවිල්ලා ඒවා මිලදී ගන්නවා. කිසිම බාධාවකින් තොරව ජනතාවට ඒවා මිලදී ගන්න පුළුවන් තරවුකාරයෙක් කරා. අර රජයේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර අපිට ප්‍රාථමික වෙළඳපොළේ මේ මිලදී ගන්න බැරි වුණාට සමාගමක් නිකුත් කරන කොටස් කෙලිම නොඉඳුල් ලෙස. ඒ කියන්නේ කවුරු මිලදී ගත්තේ නෙමෙයි අලුත්ම කොටස් ජනතාවට මිලදී ගන්න කිසිම බාධාවක් නැහැ. එතෙන්දී ජනතාව කරන්න ඕනේ සමාගම් විසින් කොටස් නිකුත් කිරීම පිළිබඳව මේ විස්තර ඇතුළත් ප්‍රකාශනයක් නිකුත් කරනවා. ඒකට කියන්නේ මොකද්ද? සංස්ථා ප්‍රකාශය කියලා කියන්නේ. ඒකට කියන්නේ සංස්ථා ප්‍රකාශය කියලා. එවැනි සංස්ථා ප්‍රකාශයක් මේ අරගෙන ඒ සමාගමෙන් ගත්ත හැකි කොටස් විකිණීම් පිළිබඳ විස්තර කරුණු කාරණා ටික අධ්‍යයනය කළා තමන්ගේ තරවකාරයට කියලා ඒ කොටස් ටික ගන්න පුළුවන්. ඒතර යම්කිසි පුද්ගලෙක් කෙලින්ම සමාගම කොටස් මිලදී ගත්තොත් එම සමාගම සහ එම කොටස් හිමි අතර ඇති වෙන වෙළඳපොළ මොකද්ද? ප්‍රාථමික වෙළඳපොළ. ඊට පස්සේ මෙහෙම කොටස් ගන්න එක්කෙනා දැන් මේක ඇවිල්ලා ප්‍රාථමික වෙළඳපොළ. මේ ඇවිල්ලා ප්‍රාථමික වෙළඳපොළ. එහෙම කොටස් ගන්න එක්කෙනා අපි එහෙම කොටස් ගන්න එක්කෙනා දෙවෙනි වතාවට ඒ වගේ කොටස් ගන්න එක්කෙනා ඒ කොටස් ටික ලාභයක් තියාගෙන තව කාට හරි විකුණනවා. දැන් මෙයා 10ට ගත්ත කොටස් ටික 12ට විකුණනවා තවත් පුද්ගලයෝ දෙන්නෙට. එතකොට ඒ අවස්ථාවේදී ඇතිවන වෙළඳපොළට අපි කියනවා මොකද්ද? ද්විතීක කොටස් වෙළඳපොළ කියලා. ද්විතීක කොටස් වෙළඳපොළ කියලා කියන්නේ ප්‍රාථමික වෙළඳපොළින් මිලදී ගත්ත කොටස් නැවත විකිරීමේදී ඇතිවන වෙළඳපොළ තමයි ද්විතීක කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. දැන් මෙයාලා කොච්චර වතාවක් මේ කොටස් ආයෙ විකුණුවත් ඒ ඇති වෙන්නේ මොකද්ද? ද්විතීක වෙළඳපොළ. දැන් අපි මේ කතා කරන කොළඹ කොටස් හුවමාරුව. හරි අපි මේ කතා කරන කොළඹ කොටස් හුවමාරුව. කොළඹ කොටස් හුවමාරුව. හරි නැත්නම් ලංකාවේ කොටස් වෙළඳපොළ කියන එක. අපි ඒකට කියන්නේ කොළඹ කොටස් හුවමාරුව කියන එක. ඒ කොළඹ කොටස් හුවමාරුව කොටස් විකිණීම සහ මිලදී ගැනීම සඳහා තියෙන ද්විතීක වෙළඳපොළ. ඒ කියන්නේ ගත්ත මිනිස්සුන්ට කොටස් විකුණන්න මිලදී ගන්න තියෙන ද්විතීක වෙළඳපොළක් විදිහට තමයි කොළඹ කොටස් හුවමාරුව ක්‍රියාත්මක වෙන්නේ. තේරුණා මම කියන දේ? හරි. එහෙනම් අපි ලියමු බලන්න. හරි බලන්න කොළඹ කොටස් හුවමාරුව ලැයිස්තුගත සමාගම් වල කොටස් විකිණීම සහ මිලදී ගැනීම පරිපාලනය කරන ආයතනය හයිලයිට් කරගන්න. ලැයිස්තුගත සමාගම් වල කොටස් විකිණීම සහ මිලදී ගැනීම පරිපාලනය කරන ආයතනයයි. right මේ අපේන් සීමිත සමාගමක් ලෙස පිටුව ඇති අතර හයිලයිට් කරගන්න. ඊ අයිතිය තරවුකාර සමාගම් සතුය. ඊට පස්සේ ආපහු හයිලයිට් කරගන්න සුරුකුම්පත්තා විනිමය කොමිෂන් සභාවෙන් ඒක අධීක්ෂණය කරනවා කියන එක. කොළඹ කොටස් හුවමාරුව සීමා සහිත ව්‍යාපාර වස්තු අපකාර සමාගම ලෙසද හඳුන්වනවා. හරිත කොටස් වෙළඳපොලේ ප්‍රභේද දෙකක් තියෙන එකක් තමයි ප්‍රාථමික කොටස් වෙළඳපොළ අනිත් එක තමයි ද්විතීයික කොටස් වෙළඳපොළ. පුතාලා ප්‍රාථමික කොටස් වෙළඳපොළ කියන එක ලියන්න මෙහෙම. කිසියම් සමාගමක් විසින් සිය කොටස් ඍජුවම ආයෝජකින් වෙත අලෙවි කිරීමේදී ඇතිවන වෙළඳපළ ප්‍රාථමික කොටස් වෙළඳපළයි. සමාගම විසින් නිකුත් කරන සංස්ථා ප්‍රකාශ
පරිශීලනය කර සංස්ථා ප්‍රකාශ පරිශීලනය කර කොටස් මිලදී ගනු ලබන්නේ මෙම වෙළඳපළින්ය. මෙම වෙළඳපළින්ය. right. හරි ඊට පස්සේ ද්විතීයික කොටස් වෙළඳපළ ලියමු මෙහෙම. ප්‍රාථමික කොටස් වෙළඳපළින් प्राथमिक කොටස් වෙළඳපළින් මිලදීගත් කොටස් නැවත අලෙවි කිරීමේදී නැවත අලෙවි කිරීමේදී ඇතිවන වෙළඳපළ තත්ත්වයයි ඇතිවන වෙළඳපළ තත්ත්වයයි වෙළඳපළ තත්ත්වයයි කොළඹ කොටස් හුවමාරුව යනු කොළඹ කොටස් හුවමාරුව යනු එවැනි ද්විතීයික වෙළඳපළකි එවැනි ද්විතීයික වෙළඳපළකි ද්විතීයික වෙළඳපළකි හරි ඊට පස්සේ ක්වෙස්චන් එකක් තියෙනවා ඒ ක්වෙස්චන් එකකින් අහන්නේ කොළඹ කොටස් නැත්නම් කොටස් වෙළඳපළ කටයුතු ආර්ථිකයට වැදගත් වෙන හේතු මොනවද කියලා අහනවා දැන් මෙහි කම්පැනි වලින් නිකුත් කරන කොටස් විදේශ ආයෝජකයෝ මිලදී ගන්නවා දැන් පහුගිය වකවානුවේ ලංකාවේ කොටස් වෙළඳපළ සෑහෙන වර්ධනයක් පෙන්නුවා ලෝකයේ දෙවෙනියට වර්ධනය වාර්තා කරපු කොටස් වෙළඳපළ බවටත් ලංකාව කොටස් වෙළඳපළ පත් වෙලා තියෙනවා ඉතිහාසයෙන් හරිද මෙම ලියන්නේ පළවෙනි එක විදේශ ආයෝජන ලබාගත හැකි වීම විදේශ ආයෝජන ලබාගත හැකි වීම විදේශ ආයෝජන ලබාගත හැකි වීම පුද්ගලයන් සහ ආයතන ආයෝජන සඳහා දිරිගැන්වීම right ඒ වගේම රජයේ බදු ආදායම් ඉහළ යාම රජයේ බදු ආදායම් ඉහළ යාම ඊළඟ මිල කළ සමාගම් ප්‍රමාණය වැඩිවීමෙන් ආර්ථිකයේ ශක්තිමත්භාවය ඉහළ යාම මිල කළ සමාගම් වැඩිවීමෙන් ආර්ථිකයේ ශක්තිමත්භාවය ඉහළ යාම
ශක්තිමත් භාවය ඉහළ යාම. ශක්තිමත් භාවය ඉහළ යාම. right ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටසට යමු. කොටස් වෙනදපළේ ලියාපදිංචීමේ සමාගමකට අත්වන ප්‍රතිලාභ හතරක් අපි දක්වමු. සමාගම් වලට සමාගමේ ප්‍රතිරූපේ ඉහළ යාම. කොටස් වෙනදපළෙත් කටයුතු කරනවා කියන්නේ ප්‍රතිරූපේ වර්ධනය වෙන කාරණයක්. සමාගමේ ප්‍රතිරූපේ ඉහළ යාම. ඊළඟ එක සමාගම ප්‍රතිරූප ඉහළ යාම. ඊළඟ එක සමාගමේ කොටස් සඳහා ද්විතීක වෙළඳපළක් නිර්මාණය වීම. සමාගමේ කොටස් සඳහා ද්විතීක වෙළඳපළක් නිර්මාණය වීම. ද්විතීක වෙළඳපළක් නිර්මාණය වීම. විශාල ප්‍රාග්ධනයක් රැස් කළ හැකි වීම. විශාල ප්‍රාග්ධනයක් රැස් කළ හැකි වීම. ඊළඟේ සමාගමේ කොටස් සඳහා වටිනාකමක් නිර්මාණය වීම. වටිනාකමක් නිර්මාණය වීම. හරි. හොඳයි. ඊට පස්සේ තව පුතේ මට මග ඇරුණා ආර්ථික ප්‍රතිලාභ වල දැන් ඔගේ පළවෙනි පස්සේ තියෙන කොටස් වෙනදපළ කටයුතු ආර්ථිකයට වැදගත් වීමට හේතු හතරක් සඳහන් කරන්න කියලා කියන්නේ. ඒකට තව එක වැදගත්කමකුත් ලියන්න මට ඒක අමතකුණා ලියන්න. එකක් තමයි ඔය රජයේ නිකුත් කරනවනේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ඒවා නිකුත් කරලා රජයට අවශ්‍ය කරන ප්‍රාග්ධනය රැස් කර ගන්නත් කොටස් වෙනදපළ කියන එක තමයි උපකාර වෙන්නේ. මෙහෙම ලියන්න. රාජ්‍ය සුරුකු ආර්ථික ප්‍රතිලාභයක්. රාජ්‍ය සුරුකුම් පත්‍ර නිකුත් කර රාජ්‍ය සුරුකුම් පත්‍ර නිකුත් කර රාජ්‍ය සුරුකුම් පත්‍ර නිකුත් කර රජයට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට රජයට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට අවස්ථාව සැලසීම. අවස්ථාව සැලසීම. හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාවට ගිහිල්ලා පුතාලා තරු තුනක් දාන්නේ. පුතාලා එකට තරු තුනක් දාන්න. ඒ තමයි වැදගත් මාතෘකාව. කොටස් වෙනදපළේ ලියාපදිංචි වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා සමාගමකට. එකක් තමයි මූලික ප්‍රසිද්ධ නිකුතුව. මූලික ප්‍රසිද්ධ නිකුතුව. අනිත් එක තමයි විකුණුම අර්පණය. අනිත් එක තමයි හඳුන්වා දීම.
හරි මූලික ප්‍රසිද්ධ නිකුතුව කියලා කියන්නේ පුතේ කවදාකවත් කොටස් නිකුත් කළා නැති සමාගම කොටස් වෙළඳපොලේ රෙජිස්ටර් වෙලා කොටස් නිකුත් කළොත් ඒකට අපි කියනවා මොකද්ද? මූලික ප්‍රසිද්ධ නිකුතුවක් කියලා. ඒක ලියන්න මේ. ඒක ලියන්න මේ. මූලික ප්‍රසිද්ධ නිකුතුව. සමාගමක් පළමු වරට ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරමින් ඒවා මිලදී ගැනීමට මහජනතාවට ඇරයුම් කිරීමයි. ඒක තමයි මූලික ප්‍රසිද්ධ නිකුතුව කියලා කියන්නේ කවදාකවත් කොටස් නිකුත් කළා නැහැ. කොටස් වෙළඳපොලේ රෙජිස්ටර් වෙලා මහජනතාවට කොටස් නිකුත් කරනවා. විකුණුම් අර්පණය කියන්නේ පොඩක් වෙනස් කතාවක්. විකුණුම් අර්පණයේදී වෙන්නේ දැන්ටමත් කොටස් නිකුත් කරලා තියෙන සමාගමක්. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරලා තියෙන සමාගමක් නෙමෙයි. දැන්ටමත් කොටස් නිකුත් කරලා තියෙන සමාගමක්. හරි අපි තුමු කමන්නේ මහජනතාවට ගාව තියෙන කොටස් කියලා හිතන්නකෝ. දැන්ටමත් කොටස් නිකුත් කරලා තියෙන සමාගමක් ඒ නිකුත් කරපු කොටස් තියෙනවනේ. ඒ නිකුත් කරපු කොටස් නැවත කොටස් වෙළඳපොලෙන් විකුණන්න රෙජිස්ටර් කරනවා. දැන් ඔයා හිතන්නකෝ මම සමාගම කොටසක් අරන් තියනවා රුපියල් 10යි. නිකම්ම කොටසක්. මේක අතනත හොමාරු කරගන්නෙත් නෑ මුකුත් නෑ. ඉතින් මේ සමාගම කියනවා ඔය කොටස අපි කොටස් වෙළඳපොලේ රෙජිස්ටර් කරලා ඕකට වෙළඳපොල වැලියු එක වැඩි කරමු. ඕකේ වෙළඳපොල වැලියු එක වැඩි කරගන්නවා විකුණන්න. ඒ ලාභය ඔයා ගන්න. ඒකෙන් කොටසක් අපිත් ගන්න. හරි ඒ වගේ දැන්ටමත් කොටස් නිකුත් කරලා තියෙන සමාගමක් ඒ මහජනතාව සතු කොටස් නැවත කොටස් වෙළඳපොලේ විකුණන්න අවස්ථාව ලබා ගැනීමක් තමයි විකුණුම් අර්පණයක් කියලා කියන්නේ. ඒක ලියන්න මේ. දැනටමත් කොටස් නිකුත් කර ඇති සමාගමක් මහජනතාව සතු ඇති කොටස් කොටස් වෙළඳපොලෙන් විකිණීමට ඉදිරිපත් කිරීමට සඳහා ලැයිස්තුගත කිරීමයි. right මේ හඳුන්වා දීම කියලා කියන්නේ අලුත්ම කම්පැනි වගේ ඒගොල්ලෝ ජනතාවට කොටස් නිකුත් කරන්නේ නැහැ. කෙලින්ම කොටස් වෙළඳපොලේ විවිධ පාර්ශවීන්ට කොටස් නිකුත් කළා කොටස් නිකුතුව පටන් ගැනීමක් තමයි ඒගොල්ලෝ කරන්නේ. එමෙ ලියන්නේ හඳුන්වා දීම. මෙහිදී ජනතාවට කොටස් නිකුත් කිරීමක් නොකර කොළඹ කොටස් හෝමාරුව හරහාම
කොළඹ කොටස් හුවමාරුව හරහාම කොටස් නිකුත් කිරීමයි. කොටස් නිකුත් කිරීමයි. හරි. හොඳයි ඒකේ 8 වෙනි පිටුවේ තියෙන ක්වෙස්චන් එකට යන්න පුතේ. සමාගමක් කොටස් මිලදී ගැනීමේදී අපේක්ෂා කරන සමාගමක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන පාර්ශ්වයක් විසින් පරිපාලනය කළ යුතු ලේඛන නිවැරදිව දැක්වෙන්නේ මොකේද? ඒ පරිපාලනය පරිශීලනය වෙන්න. පරිශීලනය කළ යුතු ලේඛනේ නිවැරදිව දැක්වෙන්නේ සාංගමික සංස්ථා ප්‍රකාශය දෙක. පොඩක් ආපහු 7 වෙනි පිටුවට යන්න චුට්ටක් ඔයා. සමාගමක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි විය හැකි ආකාර තියෙනව නේද? මූලික ප්‍රසිද්ධ නිකුතුව විකුණුම් අර්පණය වෙන්න ඕන. විකුණුම් ආර්ථිකය නෙමෙයි. විකුණුම් අර්පණය වෙන්න ඕන. දෙවෙනි එක විකුණුම් අර්පණය වෙන්න ඕන. හොඳයි ආපහු යන්න පිටුවන්ක 8 තියෙන දෙවෙනි ප්‍රශ්නට ද්විතීක කොටස් වෙළඳපොළ තුලින් සමාගමකට නව ප්‍රාග්ධනය වෙන්න ඕන. තම නෙමෙයි. නව ප්‍රාග්ධනය සම්පාදනය නොවේ. මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. ඔව්. දැන් ද්විතීක කොටස් වෙළඳපොළේදී වෙන්නේ මොකද්ද? ද්විතීක කොටස් වෙළඳපොළේදී වෙන්නේ පුතේ එක්කෙනෙක් ගත්ත කොටස් වැඩි ගන්නට තව කෙනෙක්ට විකුණනවා. එක්කෙනෙක් ගත්ත කොටස් වැඩි ගන්නට තව කෙනෙක්ට විකුණනකොට ඒ සල්ලි ටික සමාගමට යන්නේ නැහැ. සමාගමට සල්ලි යන්නේ ප්‍රාථමික වෙළඳපොළෙන් විතරයි. දැන් ඔයා හිතන්නකො මෙහෙම දැන් X කියලා සමාගමක් තියෙනවා කියලා හිතන්නකො X කියලා සමාගමක් තියෙන ඒගොල්ලෝ රුපියල් 10 කොටස් 10000ක් අනිත් අපිට ලේසි උදාහරණයක් ගමු 10 කොටස් 1000 වෙළඳපොළට නිකුත් කරනකොට මිනිස්සු ඒවා ගන්නවා. ගත්තාම මේ 10 ගානේ 1000ක් කියලා කියන්නේ රුපියල් ලක්ෂයක් මේගොල්ලන්ට ප්‍රාග්ධනය ලැබෙනවා. ඒ ලක්ෂ්‍ය මේගොල්ලෝ ආපහු මේ මිනිස්සුන්ට දෙන්නේ කවද්ද? කම්පැනි ඈවර කරන දවසේ, කම්පැනි ඉවර කරන දවසේ. එතකම් මේගොල්ලෝ වාර්ෂික ලාභයෙන් යම්කිසි ප්‍රතිශතයක් ලාභාංශ විදියට මේගොල්ලන්ට දෙනවා. ඒ කියන්නේ ලාභ වලින් කොටසක් මේගොල්ලන්ට දෙනවා. අයිතිකාරයෝ නිසා. මේගොල්ලන්ට මේ දාපු මුදල් ටික කවර් කරගන්න ඕනේ හින්දා මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මේක ආපහු වෙනත් මිනිස්සුන්ට විකුණනවා. 10ට ගත් එකක් 12ට විතර විකුණනවා. එතකොට මේ මිනිස්සු 12ට තමයි කොටස ගන්න. ඒ ලැබෙන රුපියල් 2 ලාභය මේගොල්ලන්ට ලැබෙනවා. දැන් යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා 10 කොටස් 100ක් ගත්ත එක්කෙනෙක්. ඒ කියන්නේ එයා ආයෝජනය කරලා තියෙන රුපියල් 1000යි. එයා ඕක 12 ගානේ විකුණනවා. ඒ කියන්නේ එයාට 1200ක මුදලක් ලැබෙනවා. ඒ කියන්නේ 200ක ප්‍රාග්ධන ලාභයක් එයාට ලැබෙනවා. ඒ මුදල් එකක්වත් මේගොල්ලන්ට යන්නේ. මේගොල්ලන්ට මේ මුලින් ගිය ප්‍රාග්ධනයේ ප්‍රමාණය විතරයි යන්නේ. එමෙ ලියන්නේ. ද්විතීක වෙළඳපොළේදී සිදුවන්නේ ද්විතීක වෙළඳපොළේදී සිදුවන්නේ ද්විතීක වෙළඳපොළේදී සිදුවන්නේ ප්‍රාථමික වෙළඳපොළින් මිලදීගත් කොටස් ප්‍රාථමික වෙළඳපොළින් මිලදීගත් කොටස් නැවත එම පාර්ශවයින් විසින් වෙනත් ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමයි. වෙනත් ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමයි. අලෙවි කිරීමයි. අලෙවි කිරීමයි. එහිදී සමාගමට මුදල් සම්පාදනය නොවේ. සමාගමකට මුදල් සම්පාදනය වන්නේ සමාගමකට මුදල් සම්පාදනය වන්නේ සමාගමකට මුදල් සම්පාදනය වන්නේ
ප්‍රාථමික වෙළඳපළින් පමණි. ප්‍රාථමික වෙළඳපළින් පමණි. හරි. හොඳයි ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. සමාගමක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වීමේදී අනුගමනය කළ යුතු දෑ දෙකක් නම් කරන්න. පුතේ සමාගමක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙනකොට අනුගමනය කරන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් නම් කරන්න කියනවා. එකක් තමයි හරි එයාගේ සාංගමික ව්‍යවස්ථාව කියන එක සංශෝධනය කරන්න ඕනේ. හරි ඒ කියන්නේ සාංගමික ව්‍යවස්ථාවේ දාන්න ඕනේ සමාගමේ කොටස් අයිතිය වෙනත් පාර්ශ්වයට යනවා කියන එක. හරි ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕන දෙයක්. අනිත් එක තමයි අනුග්‍රාහකෙක් පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් තරවුකාරයෙක් නැතුව එයාට රෙජිස්ටර් වෙන්න බෑ. එමෙ ලියන්න. සාංගමික ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. පළවෙනි එක. සාංගමික ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරනවා කියලා වගන්තියකට තුල් කරන්න ඕනේ. සාංගමික ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. ඊළඟ අංක 2 අනුග්‍රාහකයෙකු අංක 2 අනුග්‍රාහකයෙකු වරහන් ඇතුලේ තරවුකරුවෙකු අනුග්‍රාහකයෙකු වරහන් ඇතුලේ තරවුකරුවෙකු වරහන් වහලා පත් කරගත යුතුයි. තරවුකරුවෙකු පත් කරගත යුතුයි. right. හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු පුතා කොටස් වෙළඳපොලේ තියෙන විවිධ පුවරු සහ කොටස් වෙළඳපොලේ කාර්ය සාධනය ගැන මිල දර්ශකයන් පිළිබඳව. right. ආයිබෝවන්.